ඇදි තන්තුවක ඇති වෙන තීරයක් තරංග. හොඳයි මේ ඇදි තන්තුවක් කියලා කියන්නේ ආතතියට ලක් කරන ලද තන්තුවක්. දෙකලවරින් ඇදලා ගැට ගහලා තියෙන ආතතියට ලක් කරන ලද තන්තුවක් තමයි ඇදි තන්තුවක් කියලා කියන්නේ. මේ ඇදි තන්තුවක් ඒ තන්තුවට ලම්බකව කම්පණය කළොත් අපි ඒකට කියනවා තීරයක් කම්පනයක් කියලා. අපිට තන්තුව තීරයක් ලෙස කම්පණය කරන්න පුළුවන්. තන්තුව තීරයක් ලෙස කම්පණය කරද්දී අපි කරන්නේ තන්තුවට ලම්බකව කම්පණය කරන එක. එහෙම තන්තුවට ලම්බකව කම්පණය කළොත් තන්තුව තීරයක් ලෙස කම්පණය වෙනවා. තීරයක් ලෙස තන්තුව කම්පණය කළාම තන්තුව ඔස්සේ තීරයක් තරංගයක් ගමන් කරනවා. එහෙම තන්තුව ඔස්සේ ගමන් කරන මේ තීරයක් තරංගයේ ප්‍රවේගය සාධක දෙකක් මත රඳා පවතිනවා. වී රඳා පවතින සාධක දෙකක් තියෙනවා. එකක් තමයි තන්තුවේ ආතතිය. තන්තුවේ ආතතිය වැඩි කරනකොට තීරයක් තරංග ප්‍රවේගය වැඩි කරන්න පුළුවන්. වැඩි වෙනවා. අපිට ආතතිය වැඩි කිරීමේදී දැන් මේ ප්‍රවේගය වැඩි වෙනවා වගේම එතනදී සංඛ්‍යාතයත් වැඩි වෙනවා කියලා පෙන්වලා දෙන්න පුළුවන් සරලවම. දැන් ඔය ආතතිය වෙනසක් නොකර තියෙනකොට එන නාදේ එතකොට ආතතිය වැඩි කළොත් එහෙම ඔය විදිහට සංඛ්‍යාතේ වැඩි වෙනවා. ප්‍රවේගයේ වැඩිවීම සංඛ්‍යාතේ වැඩිවීම කෙරෙහි එතනදී බලපානවා. ආතතිය අඩු කළොත් සංඛ්‍යාතේ අඩු වෙනවා. ඒ විදිහට ආතතිය තන්තුවේ ආතතිය ප්‍රවේගයේ කෙරෙහි බලපානවා. ඊළඟට තන්තුවේ ඒකක දිගක ස්කන්ධය. ඒකක දිගක ස්කන්ධය තන්තුවේ හරස්කඩ වර්ගඵලය වෙනස් වෙනකොට ඒකක දිගක ස්කන්ධය වෙනස් වෙනවා. මේ බලන්න හරස්කඩ වර්ගඵලයේ වෙනස්කම. වෙනත් හරස්කඩ වර්ගඵලය හරස්කඩ වර්ගඵලයේ වෙනස් වීමේදීත් එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන තන්තු වුණොත් එහෙම ඒවයි ඒකක දිගක ස්කන්ධය වෙනස් වෙනවා. මෙන්න මේ කියන සාධක දෙක මත රඳා පවතිනවා තීරයක් තරංග ප්‍රවේගය. ඒ නිසා අපිට ලියන්න පුළුවන් v සමානයි t බෙදීම m වල වර්ගමූලය කියලා. ඇදි තන්තුවක් ඔස්සේ ගමන් කරන තීරයක් තරංග ප්‍රවේගය සඳහා ප්‍රකාශනය. හරි. v සමානයි t බෙදීම මේක මාන විශ්ලේෂණයෙන් අපිට ගොඩනගන්න පුළුවන්. විසමනයි t බෙදීමෙන් වල වර්ගමූලය කියන එක. t කියන්නේ මොකද්ද? තන්තුවේ ආතතිය. සිම්පල් m කියලා කියන්නේ ඒකක දිගක ස්කන්ධය. හොඳයි. අපි ලියමු. ඇදි තන්තුවක් ඊට ලම්බකව කම්පණය කළ විට ඇදි තන්තුවක් ඊට ලම්බකව කම්පණය කළ විට එනම් තීරයක් ලෙස කම්පණය කළ විට තන්තුව ඔස්සේ තීරයක් තරංගයක් ඇති වේ. එම තීරයක් තරංගයේ ප්‍රවේගය එක තන්තුවේ ආතතිය කැපිටල් T දෙක තන්තුවේ ඒකක දිගක ස්කන්ධය සිම්පල් m
මත රඳා පවතී. ඒ අනුව එම තීරයක් තරංග ප්‍රවේගය පළලියන v සමානයි t බෙදීම m වල වර්ගමූලය මගින් ලැබේ. v සමානයි t බෙදීම m වල වර්ගමූලය මගින් ලැබේ. හොඳයි. එතකොට මේ තන්තුවේ ඒකක දිගක ස්කන්ධය තමයි සිම්පල් m කියලා කියන්නේ. ඒ කියන්නේ මීටරයක් දිගක ස්කන්ධය. තන්තුවේ L දිගක ස්කන්ධයේ කැපිටල් M නම් තන්තුවේ L සිම්පල් L දිගක ස්කන්ධයේ කැපිටල් M කියලා ගත්තොත් ඒකක දිගක ස්කන්ධය සිම්පල් M කියන එක අපිට ලියන්න පුළුවන් M සමානයි කැපිටල් M බෙදීම සිම්පල් L කියලා. හරි. දැන් මම මේකට ආදේශ කරන්නම්. එතකොට v අපිට ලැබෙනවා v සමානයි t බෙදීම සිම්පල් m කියන්නේ කැපිටල් L බෙදීම කැපිටල් M බෙදීම සිම්පල් L. මේකෙන් අපිට ලැබෙනවා v සමානයි TL යට කැපිටල් M ගේ වර්ගමූලය කියලා. තන්තු ඔස්සේ තීරයක් තරංග ප්‍රවේගය TL බෙදීම කැපිටල් M ගේ වර්ගමූලය කියලා ලියන්න පුළුවන්. එතකොට T කියන්නේ ආතතිය, L කියන්නේ තන්තුවේ දිග, කැපිටල් M කියලා කියන්නේ තන්තුවේ මුළු ස්කන්ධය. ඒ විදිහටත් අපිට තන්තුව දිගේ තීරයක් තරංග ප්‍රවේගය සඳහා ප්‍රකාශනය ලියන්න පුළුවන්. හොඳයි. අපි ලියමු තන්තුවේ L දිගක ස්කන්ධයේ කැපිටල් M නම් තන්තුවේ සිම්පල් L දිගක ස්කන්ධය කැපිටල් M නම් සිම්පල් M සමානයි කැපිටල් M බෙදීම සිම්පල් L. සිම්පල් M සමානයි කැපිටල් M බෙදීම සිම්පල් L. ඒ අනුව මේක ලියා ගන්න සමීකරණය. හරිනේ. දැන් අපි ගමු මෙන්න මෙහෙම. මම ගන්නම් ඔය තන්තුව. L දිග තන්තුව. මේ විදිහට පොඩ්ඩක් විශාල කරලා මම අඳින්නේ. ඒකේ හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A දිග සිම්පල් L. එහෙනම් මේ තන්තුවේ ස්කන්ධය අපි ඊට හොයාගන්න පුළුවන්. අපි හිතමුකෝ ඒක හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වයේ ρ කියලා. තන්තුවේ පරිමාව අපිට ලැබෙනවා හරස්කඩ වර්ගඵලයේ දිගෙන් ගුණ කරපුවාම. හරස්කඩ වර්ගඵලයේ දිගෙන් ගුණ කරපුවාම තන්තුවේ පරිමාව ලැබෙනවා. ඒ තන්තුවේ ස්කන්ධය හොයන්න පුළුවන් ඒ පරිමාව ඝනත්වයෙන් ගුණ කරලා. ඒ අනුව AL ρ කියලා අපිට ලියන්න පුළුවන් ස්කන්ධය. තන්තුවේ ස්කන්ධය. දැන් මම මේක ආදේශ කරනවා මේ සමීකරණයට. v සමානයි TL බෙදීම කැපිටල් M කියන එකට මම ආදේශ කරනවා AL ρ. දැන් උඩ සහ යට L කැපිලා ගියාම v සමානයි T බෙදීම A ρ. එක අතකට මේ A ρ කියන එකෙන් නිරූපණය වෙන්නේ ඒකක දිගක ස්කන්ධය. තන්තුවේ ඒකාකාර හරස්කඩක් සහිත තන්තුවක හරස්කඩ වර්ගඵලය තන්තුව හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වයෙන් ගුණ කරපුවාම ඒකක දිගක ස්කන්ධය ලැබෙනවා. හරි. මේ විදිහට අපිට ලියන්න පුළුවන් ඒක තන්තුව දිගේ තීරයක් තරංග ප්‍රවේගය සඳහා ප්‍රකාශනය. හොඳයි අපි ලියමු මෙහෙම. තන්තුවේ හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A ද තන්තුවේ හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A ද තන්තුව සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වයේ ρ ද නම් තන්තුව සාදා ඇති ද්‍රව්‍ය ඝනත්වයේ ρ ද නම්
මේ රූප සටහන ඇඳලා ලියා ගන්නකෝ සමීකරණය. ලියන්න මේ ගන්න. ධ්වනිමාන කම්බියක් මීටර 1ක් දිග වන අතර ධ්වනිමාන කම්බියක්, ඒ කියන්නේ මෙන්න මේ වගේ කම්බියක්. මීටර 1ක් දිග වන අතර එහි විස්කම්භය මිලිමීටර 1ක් වේ. මෙම කම්බියට විස්සයි කිලෝග්‍රෑම් භාරයක් යෙදීමෙන් 20 කිලෝග්‍රෑම් භාරයක් යෙදීමෙන් ආතතියකට භාජනය කර ඇතනම් එහි ඇතිවෙන තීරයක් තරංගයේ ප්‍රවේගය සොයන්න. ඔය භාරයක් යොදලා ආතතියකට භාජනය කිරීම මේ විදිහට කරන්න පුළුවන් මේ තියෙන්නේ. කප්පිය හරහා කම්බිය ගිහිල්ලා තියෙනවා. ඒකේ එල්ලලා තියෙනවා බරක්. එතකොට මෙන්න මේ වගේ ක්‍රමයකට අපිට භාරයක් යොදලා කම්බිය ආතතියකට භාජනය කරන්න පුළුවන්. අනේ කම්බිය සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය දීලා තියෙනවා 8 ගුණ කිරීම 10 3යි ඝන මීටරයට කිලෝග්‍රෑම්. කම්බිය හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වය 8 ගුණ කිරීම 10 3 වෙනි බලයයි ඝන මීටරයට කිලෝග්‍රෑම්. කොට අපි ලියමු මේක v සමානයි t බෙදීම හරස්කඩ වර්ගඵලය හොයන්න අවශ්‍ය දත්ත තියලා තියෙනවා නේ. ඒ රෝ වලින් ගන්න පුළුවන් අපිට. t කියන්නේ කිලෝග්‍රෑම් 20ක භාරයක් යොදලා තියෙන නිසා නිව්ටන් 200යි. ඒ ෆයි r වර්ගය ෆයි කියන්නේ 3යි. විස්කම්භය මිලිමීටර 1යි. ඒතකොට r මිලිමීටර 0.5යි. 5 ගුණ කිරීම 10 ඍණ 3 වර්ගය ගුණ කිරීම 8 ගුණ කිරීම 10 ධන 3. මෙතන ආපහු කැපෙනවා 200ට 25යි. 25 බෙදීම 3 ගුණ කිරීම 0.5 වර්ගය 0.5 මම ලියන්නම් මෙහෙම 5 ගුණ කිරීම 10 ඍණ 4 කියලා. 5 වර්ගයේ 25යි 10 ඍණ 4 වර්ග වුණාම 10 ඍණ 8යි 10 ඍණ 8 10 3ෙන් ගුණ කරපුවාම 10 ඍණ 5යි. ඒ 25ට 25ක් කැපෙනවා. 10 ඍණ 5 උඩට ගෙනිච්චාම 10 ධන 5 වෙනි බලය බෙදීම 3යි. ඒ කියන්නේ ලක්ෂෙනි බෙදීම 3 වර්ගමූලය. එකසේ 82.57යි කියලා එන්නේ. හරි. මෙතන 8ෙන් බෙදුවේ. ඔව්. 200ට 8 ඒවා 25යි. ලියන්නේ නම් මේ ගාන ස්කන්ධයේ ග්‍රෑම් 500ක් වූ ස්ලිංකියක ස්කන්ධයේ ග්‍රෑම් 500ක් වූ ස්ලිංකියක දඟරපුඩු 600ක් ඇත.
දඟරපුඩු 600ක් ඇත. අර ශ්‍රින්කයක් කියන්නේ අපි දැන් අරගෙන බැලුවේ ඒ වගේ එකක්. දඟරපුඩු 600ක් ඇත. මේ තිරස්ව තබා මීටර් 3ක් දිගකට ඇද්ද විට එහි ගමන් කරන තීරයක් ස්පන්දයක ප්‍රවේගය තප්පරයට මීටර් 10 නම් ස්ලිංගියේ ආතතිය ගණනය කරන්න. ස්ලිංගියේ ආතතිය ගණනය කරන්න. තව කොටසක් තියෙනවා එකේ. ස්ලිංගියේ පුඩු 200ක් පමණක් ඇතුළත් වෙන කොටසක්. ස්ලිංගියේ පුඩු 200ක් පමණක් ඇතුළත් වෙන කොටසක්. මීටර 3ක් දිගකට ඇද්ද විට එහි ආතතිය මුල් අගයමෙන් 6 ගුණයක් වේ නම් එහි ආතතිය මුල් අගයමෙන් 6 ගුණයක් වේ නම් ඇතිවෙන තීරයක් ස්පන්දයේ ඇතිවෙන තීරයක් ස්පන්දයේ ප්‍රවේගයේ කොපමණද? එතකොට ස්කන්ධය ග්‍රෑම් 500යි මේකේ දඟරපුඩු තියෙනවා 600ක්. I think දඟරපුඩු 600ක් අඳින්න අවශ්‍ය නැහැ. මම එහෙම නිරූපණය කරන්නම්කෝ. මේක මීටර 3ක් දිගකට අදිනවා. එතකොට ස්කන්ධය ග්‍රෑම් 500යි. දැන් අපිට පුළුවන් ඒකක දිගක ස්කන්ධය හොයන්න. සිම්පල් m සමානයි ග්‍රෑම් 500 කියන්නේ කිලෝග්‍රෑම් 0.5යි. ඒක බෙදීම 3යි. මීටරයට කිලෝග්‍රෑම්. හරි. ඒ වගේම මේක ඇති කරන තීරයක් ස්පන්දයක ප්‍රවේගය දීලා තියෙනවා තප්පරයට මීටර් 10යි කියලා. අපි හොයන්න ඕන තන්තුවේ ඒ ස්ලිංගියේ ඇති වෙන ආතතිය. ඒක අපිට පුළුවන් v සමානයි t බෙදීම m වල වර්ගමූලය කියන සමීකරණය භාවිතා කරලා හොයන්න. ඒතර v කියන්නේ 10යි. t තමයි හොයන්න ඕන. සිම්පල් m කියන්නේ 0.5 බෙදීම 3යි. ඒකේ වර්ගමූලය මම දෙපැත්ත වර්ග කරන්න 10 වර්ග කරපුවාම 100යි. මේ පැත්තේ වර්ගමූල ලකුණ ඉවත් වෙනවා. t බෙදීම 0.5යට 3. හරස් ගුණිතය දැම්මොත් t කියන එක එන්නේ 100 ගුණ කිරීම 0.5 බෙදීම 3 100.5න් ගුණ කරපුවම 50යි 53න් බෙදුවම 16.67යි. දැන් කියන්නේ මේ ස්ලිංගියේ පුඩු 200ක් පමණක් ඇතුළත් කොටසක් අරගෙන මීටර් 3ක් දිගකට ඇද්දොත්. එතකොට ස්ලිංගියේ මුළු පුඩු ගාන 600නේ. 600න් 200ක් ගත්තා කියලා කියන්නේ පුඩු සංඛ්‍යාවෙන් 3න් පංගුවයි අරන් තියෙන්නේ. පුඩු සංඛ්‍යාවෙන් 3න් පංගුවක් ප්‍රමාණයක් ගත්තාම ස්කන්ධෙනුත් 3න් පංගුවක් එනවා. එතකොට එම කොටසේ ස්කන්ධය කැපිටල් M කියලා ගත්තොත් ඒක 500 බෙදීම 3යි. කිලෝග්‍රෑම් වලින් ගන්නවා නම් කිලෝග්‍රෑම් 0.5 බෙදීම 3යි. එම පුඩු 200 කොටසේ ස්කන්ධය. දැන් ඒ කොටස අරගෙන ආපහු මීටර 3ක් දිගකට අදිනවා. මේක නැවත මීටර 3ක් දිගකට අදිනවා. එතකොට ඒකක දිගක ස්කන්ධය හොයන්න මේක ආයෙ 3ෙන් බෙදන්න ඕන. 0.5 බෙදීම 3 කියන එක බෙදන්න ඕන 3ෙන්. ඒ කියන්නේ 0.5 බෙදීම 9යි.
කිලෝග්‍රෑම් වලින්. හරි මේක තමයි ඒකක දිගක ස්කන්ධය එන්නේ එම කොටසේ දැන්. සංඛ්‍ය අදින්න පුළුවන්. ඒකට අර තන්තු වගේ නෙමෙයි තන්තු ආතතියට ලක් කළා කියලා ඒකක දිගක ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. මෙහෙම තන්තුව සැලකිය යුතු ප්‍රමාණයකින් ඇදෙන්නේ නැති නිසා. නමුත් ශ්ලේන්කයක් එහෙම නෙමෙයි හොඳට ඇදෙනවා. ඒ නිසා ආතතියට ලක් කරනකොට අදිනකොට ඒකක දිගක ස්කන්ධය වෙනස් වෙනවා. හොඳයි. දැන් එතකොට දැන් නව ආතතිය මුල් ආගේ වගේ 6 ගුණයක් කියලා කියනවා. නව ආතතිය මං t dash කියලා ගත්තොත් ඒක 6යි t. 6යි t කියන්නේ 50 බෙදීම 3යි. එතකොට නිව්ටන් 100යි. නව ආතතිය නිව්ටන් 100යි. තේරුණාද? දැන් අපිට හොයන්න පුළුවන් තීරයක් තරංග ප්‍රවේගය. v සමානයි t බෙදීමේ මුල වර්ගමූලයෙන් t කියන්නේ 100යි. m කියන්නේ 0.5 බෙදීම 9යි. එතකොට මේක අපිට ගත්ත හැකි 900 බෙදීම 0.5 කියන්නේ 1800 කියන්නේ දෙක ගුණ කිරීම 900. මූල 900 වර්ගමූලයේ 30යි. දෙකේ වර්ගමූලයේ මූල 2යි. එතකොට 30යි මූල 2යි කියලා එනවා. ඒ තීරයක් තරංගේ ප්‍රවේගය. හතලිස් 42.4යි 3යි. රූපයේ දක්වා ඇති පරිදි සෙන්ටිමීටර් 50ක් දිග තන්තුවක් දශම 5 ග්‍රෑම් ස්කන්ධයකින් යුක්ත වන අතර අසූ 8.2 නිව්ටන් ආතතියකට යටත් කර ඇත. 2 නිව්ටන් ආතතියකට යටත් කර ඇත. එහි තීරයක් තරංග වේගය සොයන්න. v සමානයි t බෙදීම m වල වර්ගමූලය. t කියන්නේ 88.2. m කියන්නේ ග්‍රෑම් 0.5 ඒකක දෙකක ස්කන්ධයනේ. ඉතින් ග්‍රෑම් 0.5යි ස්කන්ධය මේක කිලෝග්‍රෑම් කරන්න 10 ඍණ 3ෙන් ගුණ කරන්න ඕන. ඒකක දෙකක ස්කන්ධය හොයන්න තන්තුවේ දෙක සෙන්ටිමීටර් 50යි. ඒක මීටර 0.5යි 0.5ෙන් බෙදන්න. 0.5ට 0.5 කැපෙනවා. 88.2 ගුණ කිරීම 10 ධන 3 වෙනි බලය කියලා එනවා. ඒකේ වර්ගමූලය. තව උනම් අපිට මේක ලියන්න පුළුවන් 8.82. ගුණ කිරීම 10 ධන 3 වෙනි බලය. sorry 10 ධන 4 වෙනි බලය. ඒකේ වර්ගමූලය ගනිද්දි 10 ධන 4 වෙනි බලයේ වර්ගමූලය 10 2යි. දැන් 8.82 වර්ගමූලය හොයන්න. දෙකයි දශම 9යි 7යි. එහෙම නැත්නම් ගත්ත හැකි 2.9යි 7යි බිඳුවයි. ඒ දෙකේ වෙනසක් නැද්ද? 2.9යි 7 සහ 2.9යි 7යි බිඳුවයි කියන එක වෙනසක් නැද්ද? 2.9යි 7යි කියලා කියන එකෙන් අදහස් කරන්නේ මේ දෙවෙනි දශම ස්ථානයට නිවැරදිව අරගෙන තියෙනවා කියන එක. ඒ කියන්නේ වටේලා තියෙන දෙවෙනි දශම ස්ථානයට. නමුත් 2.9යි 7යි බිඳුවයි කියලා කිව්වොත් එහෙම මේක තුන්වෙනි දශම ස්ථානයට වටීමින් ගත්ත උත්තරයක්. තුන්වෙනි දශම ස්ථානය දක්වා නිවැරදිව අරන් තියෙනවා. වටේලා තියෙන තුන්වෙනි දශම ස්ථානයට.
ඉතින් ඒක මෙහෙම වෙන්න නම් තුන්වෙනි දශම ස්ථානයේ තිබිලා තියෙන්න ඕන ඉලක්කම මෙහෙම. එතකොට අපිට එන උත්තරේ මෙහෙමයි වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ එකක් තමයි එහෙම වෙන්න පුළුවන්. 9යි 6යි තුන්වෙනි දශම ස්ථානයේ 9 ඉලක්කම තියෙන්න ඕනේ. ඊට පස්සේ මොකක් හරි 6 හරි 7 හරි එහෙම එකක් තියෙන්න ඕනේ. එහෙම එකක් තියෙනකොට මේකට වටයද්දි මේකට එකක් එකතු කරන්න හින්දා බිඳුවයි එක මෙතෙන්ට දාපුවම 7යි එහෙමයි මේ උත්තරේ එන්නේ. හරිද? මේ උත්තරේ ගන්නේ දෙවෙනි දශම ස්ථානට වටේලා තුන්වෙනි දශම ස්ථානයේ තියෙන්නේ 9 නිසා මේකට එකක් එකතු කරලා මේ උත්තරේ ලියන්නේ. ඒතර උත්තර දෙක ගන්න විදිය වෙනස්. සහ ඒ දෙකේ නිවැරදිතාවයන් වෙනස්. ඒකයි ඒකේ තේරුම ෆිසික්ස් වලට මේක වැදගත් වෙනවා. ෆිසික්ස් වලදී මේක වැදගත් වෙනවා මේ උත්තරේ ලියන විදිය. එතකොට 297යි තප්පරයට මීටර. අපිට ඕන ලියන්න පුළුවන් 297.0යි. තප්පරයට මීටර. ලියන්න. සෙන්ටිමීටර් 30ක් ඔඩ ඉන්න නිව්ටන් 100ක ආතතියකට යටත් කොට ඇති තන්තුවක ඒකක දිගක ස්කන්ධය මීටරයට ග්‍රෑම් 0.1කි. මීටර ග්‍රෑම් 0.1කි. එහි ඇතිවෙන තීරයක් තරංගයේ ප්‍රවේගය සොයන්න. අපි ලිව්වාගේ v සමානයි t බෙදීම m වල වර්ගමූලය. t කියන්නේ ආතතිය නිව්ටන් 100යි. m කියන්නේ 0.1යි මීටරයට ග්‍රෑම් ඒ කිලෝග්‍රෑම් කරන්න 10^3 ගුණ කරනවා. 100 බෙදීම 1 ගුණ කිරීම 10^4 ඒකේ වර්ගමූලය 100 වර්ගමූලය 10යි 10^4 වර්ගමූලය 10^2යි. 10^2 උඩට ගියාම 10^2යි. එතකොට 1000 කියලා එනවා. 10යි. හරි. ලියන්න. මීටරයක් දිග තන්තුවකට නිව්ටන් 20ක ආතතියක් යොදා ඇත.
තන්තු ඒකක දිගක ස්කන්ධය බිංදුවයි දශම බිංදුවයි 5යි මීටරයට කිලෝග්‍රෑම් නම් එහි තීරත් තරංග ප්‍රවේගය සොයන්න. v සමානයි t බෙදීමේ මුල වර්ගමූලය. t කියන්නේ නිව්ටන් 20යි. m කියන්නේ 0.05යි. තප්පරයට මීටර 20යි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ තන්තුවක ඇති වෙන කම්පන විදි.